මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හිමින්වත් නොදකින කුමරා නුඹ හිමින්වත් නොදකින කුමරා. ආයුබෝවන් සුබ දවසක්. ඔන්න අද දවසේ ගීතේ වැඩසටහනට ලස්සන ගීතයක් අරගෙන අරුත පැහැදිලි කරමින් ගීතය ගන්නට මම ආවා ඔයාලගේ නිවසට. අදත් සුමේරු රසබර ගීතයක් අරගෙන ආවා. මුල් කොටස ගායනා කරද්දී ඔයාලට ඇහෙන්න නැති මේ ගීතය කුමක්ද කියලා. ඉතින් මේ ගීතය තමයි මගේ පුංචි රෝසමලේ ගීතය. අපි හැමෝම ආදරය කරන අමරසිරි පීරිස් කලාකරුවන් ගායනා කරන ඒ වගේම වැනිස්ටර් පෙරේරාගේ සංගීතයට ධම්මික බණ්ඩාරයන් විසින් ලියපු ලස්සන ගීතයක්. ඉතින් මේ ගීතයට පිවිසෙන්නට මත්තේ මෙම ගීතය නිර්මාණය වෙන්න ධම්මික බණ්ඩාර මහත්මයාට ඇතිවුණු සිදුවීම් මාලාවක් තියෙනවා. ඒ හරිය රසබර කතාවක්. ඒ රසබර කතාව මම කෙටියෙන් කියන්නම්. ඔය ධම්මික පෙරේරා මහත්මයා 2002 වගේ වර්ෂයේදී දකුණු පළාතට ඇතුළු වන පැත්තේ ඔහුගේ හිතවතෙක් ඉඳලා තියෙනවා. ඔහු පොඩ්ඩක් ධම්මික පෙරේරා මහත්මයාට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක්. ඉතින් මෙතුමාණන් වැඩකට මේ ධම්මික බණ්ඩාර මහත්මයා වැඩකට එතුමාණන්ව හම් වෙන්න යනවා. ගියාට පස්සේ එතුමා නිවසේ ඉන්නකොට එතුමාත් එක්ක කතා කරද්දී එතුමා කියනවා මේ මට හරි වැඩක් වුණානේ. මොකද්ද කියනවා. මේ මගේ සංගීත පන්තියට එනවා ඉගෙන ගන්නට ගෑනු ළමෙක් වැඩේ තියෙන්නේ. ඒ ගෑනු ළමයා නැති දවසට මට උගන්වන්න හිතෙන්නේ නැහැ නේ කියලා. ඒක හරි දෙයක් නේ. මොහු වැඩිමාළු කෙනෙක්. ඉතින් අර එන්නේ දරුවෙක් ඉගෙන ගන්නට. ඉතින් ඕක කතා කරලා ඊට පස්සේ මෙතුමාණන් යනවා. ඊට පස්සේ අවුරුද්දකට දෙකකට විතර පස්සේ මෙතුමා නැවත සැරයක් මොහු මුගල ගහන්න යනකොට නිවසේ හිටියේ නැහැ. ඉස්සර දුරකථන එහෙම පහසුකම් ටිකක් අඩුයි. ඉතින් ඊට පස්සේ ගෙදරින් කියනවා තානායමක් තියෙනවා. ඒ තානායමේ ඇති කියලා. යනකොට මෙතුමාණන්ගේ හිතවතුන් කට්ටියක් එක්ක නීතිඥවරු වගේක් එක්ක පොඩ්ඩක් සප්පායම් වෙනවා. ඒ කියන්නේ සුරා මතින් ඉන්නවා. දැන් මෙතුමා පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ කට්ටිය යනවා. මෙතුමාට හොඳටම වෙරි. ඊට පස්සේ මේ ධම්මික බණ්ඩාර මහත්මයා ළඟට ගිහිල්ලා කියනවා අයියේ අපි යන් එහෙනම් කියලා. බෑ මල්ලි මට යන්න විදියක් බෑ. මම පොඩ්ඩක් මෙහෙම ඉන්නම් කියලා බලාගත්තොත් බලාගෙන ඉන්නවා. එහෙනම් මොකද මේ අයියා හැමදේම ඉස්සර වුණත් හැමදාම විවෘත කෙනෙක් මොන දෙයක් කියන කෙනෙක් මට. ඉතින් මේ මොකද අයියා මේ හිතේ දුකින් වගේ කියන්නේ. ඒක හැකින් කඳුළුත් වැටෙනවා. ඊට පස්සේ මොකද මේ අඬන්නෙත් කියලා අහනවා. මේ ඊට පස්සේ කියනවලු නෑ මල්ලි. කියලා ආයෙත් කියන්න නැතුව ඉන්නවා. එතකොට මේ ධම්මික බණ්ඩාර මහත්මයා මොහු කිසිම කෙනෙක් දිහා අර නරක කෝණයෙන් බලන පුද්ගලෙක් නෙමෙයි. දාර සිද්ධිය වුණත් තරුණියකට හිත ගිහිල්ලා තිබ්බනේ. නමුත් ඒ වුණාට මොහු හොඳ බෝධිසත්ව ගතිගුණ තියෙන මිනිස්සෙක්. ඉතින් දෙවෙනි හැනුත් කඳුළු වැටෙනවලු. එතකොට ඇහුවලු ඇයි මේ අනන්නේ කියලා. ඊට පස්සේ කියනවා නෑ මල්ලි මේ මගේ ක්ලාස් එකේ අර මං කිව්වේ කියද්දිම ධම්මික බණ්ඩාර මහත්මයාගෙන් කිරි වැටලා ගියාලු. ඊට පස්සේ කිව්වලු මොකද කියලා. ඊට පස්සේ කිව්වලු මේ යා මේ ළඟදී බුලත් අතක් දීලා මට වැඳලා ගියා. මේ ලබන සතියේ එයාගේ විවාහ උත්සවය තියෙනවා කියලා. ඉතින් මට හරි දුකයි මල්ලි ඒක තමයි මම අඬන්නේ කියලා. ඉතින් ඕක එසේ වෙද්දී එතුමාණන් කොහොම හරි මේ ධම්මික බණ්ඩාර මහත්මයා එතුමාණන් නිවසට ඇරලා එනකොට එතුමාණන්ට මතක් වෙලා තියෙනවා මේ සිත කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ සිත කියන එක තැනක තියන්නේ ඒ කියන්නේ හිත වෙනස් වෙනවා. ඉතින් එතුමාණන් කල්පනා කරලා ඒ ඇතිවිච්ච සිතුවිලිත් එක්ක මේ ගීතයට ජීවය දුන්නා කියලා තමයි එතුමාණන් කියන්නේ. ඉතින් එතුමාණන්ගේ ධම්මික බණ්ඩාර මහත්මයාගේ පෑන් තුඩට ඒ සිදුවීම නොවෙන්නට මෙවැනි ගීතයක් මතු නොවන්නට තිබ්බා. ඉතින් අපි මේ ගීතයට ආදරය කරනවා අමරසිරි පීරිස් මහත්මයාගේ සුමధుර හඬත් එක්කම ඒ වගේම ඩැනිස්ටර් පෙරේරා මහත්මයාගේ විවෘත සංගීතයත් එකතු වෙලා මේ ගීතේ ලස්සන හැදෙනවා.
ඉතින් මේ ගීතය එදා ඒ සිදුවීම් මාලාව ධම්මික බණ්ඩාරයන් නොදුටුවානම් අත් නොදුටුවානම් මෙවැනි ගීතයක් එතුමා නැති ලියන වෙන්නට තිබ්බා. ඒක අපේ වාසනාවට හෝ රටේ වාසනාවට මෙවැනි ගීතයක් නිර්මාණය වුණා. ඒ ගැන හදවතින්ම එතුමාණන්ලාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි පිවිසෙමු මේ තියෙන්නේ වැඩිමාළු හිතකට තරුණ කෙනෙක් ගැන ඇතිවිච්ච ආදරණීය සෙනෙහසක්. හැබැයි මතක තියාගන්න මේක ප්‍රකාශ නොකළ ආදරයක්. හිතේ තියෙන්නේ මේකේ මුල් කොටස මං ගායනා කරා. මම මේක පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්නම් මුල් කොටස. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා. නුඹ හීනෙන්වත් නොදකින්න කුමරා. මේ ගීතයට පදනම් වුණ සත්‍ය කතාවට ධම්මික බණ්ඩාර මහත්මයාට පදනම් වුණ කතාවේ එම මිතුරා ගොඩක් ධම්මික බණ්ඩාර මහත්මයාටත් වඩා වැඩිමල් වයසින් මුහු කුරා ගිය කෙනෙක්. ඉතින් මෙතුමා ගණන්ගේ පන්තියට එන්නේ සංගීත පන්තියට ඉගෙන ගන්න එන්නේ සාමාන්‍යයෙන් ලාබාල තරුණියෝ. එතකොට එවැනි කෙනෙකුට ආදරයක් එක ඒක ගැලපෙන්නේ නැහැ. කොහොමත් ඒක ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ආදරයක් නෙමෙයි. එතකොට මොහුගේ හිතේ තරුණයිනේ. ඕනෑම පිරිමියෙක් වයසට යනකොට ඕනෑම පිරිමියෙක්ගේ හැඟීම් ඒ විදිහමයි. ගත වයසට ගියාට සිත වයසට යන්නේ නැහැ. පිරිමි හැඟීම් මෙහෙම. එතකොට පිරිමි කෙනෙකුට මෙන්න මේ මැදිවිය ඉක්මවා ගිය මේ පිරිමියාට මේ තරුණිය කෙරෙහි සෙනෙහසක් ඇති වෙනවා. අන්නේ සෙනෙහස ඔහු හදවත තුල මෙන්න මේ විදිහටයි මතු කරන්නේ. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා. පුංචි රෝසමලකට සමාන කරනවා එම තරුණිය. මමයි ඔයාගේ වියපත් බඹරා. මේක ප්‍රකාශ කිරීමක්ද? නෑ, ප්‍රකාශ කිරීමක් නෙමෙයි. හදවත ඇතුලේ ඇතිවෙනා වූ ආදරයක්, හැඟීමක්. ඔහු හිතනවා මගේ පුංචි රෝසමලේ ඔයා තමයි මගේ රෝසමල. මමයි ඔයාගේ වියපත් බඹරා කියන්නේ මැදි වියේ බඹරා. බඹරා කියන්නේ දන්නවනේ. මලකින් රොන් ගන්න එන්නේ බඹරු. එහෙනම් තරුණියට ආදරේ සෙනෙහස පතා කරන්නේ තරුණ බඹරු. දැන් මෙතන මැදි වියේ වියපත් බඹරෙක්. ඉතින් නුඹ හීනෙන්වත් නොදකින්න කුමරා. මේ තරුණිය හීනකින්වත් මෙවැනි කුමාරයෙක් ගැන හිතන්නේ නැහැ. මෙවැනි බඹරෙක් ගැන හිතන්නේ නැහැ. මොහු ඒක කියනවා මෙන්න මේ විදිහට මමයි නුඹේ වියපත් බඹරා. හැබැයි නුඹ කවදාවත් හීනකින්වත් මම නුඹට ආදරය කරනවා කියලා මං වගේ කෙනෙක් කුමාරයෙක් විදිහට ඔයා දකින්න කැමති වෙන්නේ නැහැ කියලා. ඒකයි මේ ගීතේ ධම්මික බණ්ඩාරයන් කියන්න උත්සාහ කරේ. හරිම ලස්සනයි. ඒ වගේම අපි බලමු මේකේ දෙවෙනි කොටස කොයි විදිහටද කියවෙන්නේ කියලා. කරුවර සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකිය කවිය නුඹට කියන්න තරහක් නෑ නුඹ බැසයන් මේකේ කියනවා දෙවන කොටසේ මෙන්න මෙහෙම හරි ලස්සන වචන ටිකක් එකතු කරලා තියෙනවා ධම්මික බණ්ඩාරයන්. කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න. එච්චරයි වචන ටික. කෙටියෙන් කියලා තියෙනවා මූගේ මේ මැදිවියේ බඹරගේ හිතේ ඇතිවන සිතුවිලි දාමය. මොකද්ද? රෑට කළුවරට අහස ලස්සන පේන්නේ හඳක් තියෙනවනම්. හරි ලස්සනයි. රාත්‍රියට හඳ තියෙන දවසට රාත්‍රිය හරි ලස්සනයි. සඳ එළිය පුදුම ලස්සනක් තියෙනවා. ඉතින් මේ කළුවර රෑට සමාන කරන මොහුගේ පාළු හදවත, මැදිවිය හදවත.
ඒ වුණාට සඳ තමයි ඔබ. අහසේ නුඹ ඉන්නවා නම් එහෙනම් මගේ පාළු ජීවිතේ නැමැති ජීවිතේ සඳක් වෙලා බබලන්නට ඔයාට පුළුවන් නම් ඉන්නවනම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න මම මේ ඔයා එහෙම ඉන්න කැමති නම් මම මගේ මේ හිතේ තියෙන ඔයාට නොකිපු ආදරය ඔයාට මං කියන්න කැමති. මේක කරන්න පුළුවන් දෙයක්ද? ඇයි හිනෙන්වත් මොහු ගැන හිතන්නේ නැහැ? තාත්තා කෙනෙක් වගේනේ. නමුත් මොහුගේ හිතේ ඇය ගැන තියෙනවා කැමැත්ත. හැබැයි මතක තියාගන්න මෙතන තියෙන්නේ රාගික හැඟීමක් නෙවෙයි. මෙතන තියෙන්නේ අහිංසක සිතුවිල්ල ආදරයක්. ඒ ආදරය නොගැලපෙන එකම හේතුව ඔහුගේ වයස. ඉතින් වයස් පරතරය හේතු කොටගෙනයි මේ ආදරය නොගැලපෙන්නේ. නමුත් මොහුගේ හිත තාම තරුණයි. ඉතින් කවදාවත් මේ තරුණිය මෙවන් ආදරයක් පතන්නේ නැහැ. ඒක ඔහු දන්නවා. ඒ නිසා ඔහු කියන්නේ කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් මගේ ජීවිතේ නැමැති අහසේ ඒක හරියට කළුවරයි අඳුරුයි. ඒකට සඳක් වෙලා පායලා ඔයාට දිස්නේ දීලා ආලෝකේ දීලා ඉන්නවා නම් කියලා ඔහු හිතනවා. ආසයි මම නොකී කවිය නුඹට කියන්න. ඒ නොකී කවිය කියන්නේ මොහුගේ ආදරේ හිතේ තියෙන හැඟීම මං කැමති වාට කියන්නට. ඒකයි ධම්මික බණ්ඩාරයන් මේ ගීතේ මේ සිතුවිල්ලත් එක්ක ඔහුට ඇතිවිච්ච අත්දැකීමත් මත මේ ගීතේ ඔහුගේ හදවතට දැනුනේ ඒ විදිහට ඔහු මේක අපිට ලියලා ඒ වගේම මේක අපිට අමරසිරි පීරිස් කලාකරුවාණන් විසින් ගායනා කරද්ද අපිට දැනෙනව හැඟීම අසීමිතයි. මේ ගීතයට අපි පෞද්ගලිකව පෙම්බදින ගීතයක් හරිම ලස්සනයි. මේ ගීතේ සරල වචන ටිකක් තියෙන්නේ. මේ ගීතය බලු බැල්මට මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. නමුත් මේ ගීතේ කතකයා එහෙම නැත්නම් මේ ගීතේ ඉන්න පුද්ගලයා Tamanට නොගැලපෙන ආදරයක් හිතේ තියන්නේ. මේ සිත කියන්නේ හැමතැනම දුවනවනේ. සිත කියන්නේ එක තැනක තියාගන්න බෑනේ. බුදු බණෙත් තියෙනවනේ නේද? එතකොට සිත කියන එකේ අපිට ඕනෑම කෙනෙකුට ආදරයක් ඇති වෙන්නට අවස්ථා බොහොමයි. ඒකට වයස බලපාන්නේ නැහනේ. සමාජයේ උනතරන් තියෙනවනේ. ලාබාල තරුණයෝ වැඩිමහලු නැන්දාවරුන්ට ආදරය කරන්නේ. ඒක අසම්මතයිනේ. ඒ වගේම මැදිවිය පුද්ගලයෝ ලාබාල තරුණියන්ට ආදරය කරන්නේ. ඒකත් අසම්මතයි. ඉතින් මේ අසම්මත ආදර හිත තුළ ඇති වෙනවා. නමුත් ඔය ප්‍රකාශයට ගියාට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ ලෝකේට. නමුත් මේ ගීතය ඇතුළේ ඉන්න කතකයා එහෙම නැත්නම් මේ පුද්ගලයා මැදිවිය පුද්ගලයා කවදාවත් මේක ප්‍රකාශ කරන්නට ගියේ නැහැ. මොහු හිතේ ආදරේ තියාගෙන හිතින්ම දුක් විඳා හිතින්ම ඇතහැරියා. මේ ආදරය ඔහුට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔහු හිතේ ආදරේ තියාගෙන පැත්තකට වුණා. අපි බලමු මේකේ තුන්වන කොටස කොයි විදියටද ධම්මික බණ්ඩාරයන් මතු කරන්නට උත්සාහ කරන්නේ කියලා. මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරණවානම් ආසයි මං කවුළු තියන් ඇරලා තියන්න තරහක් නැවිත් ඉන්න මගේ පුංචි රෝසමනි මමයි නුනේ විල්පත් බබලා නුඹ හිනෙන්වත් නොදකින කුමර නුඹ හිනෙන්වත් නොදකින කුමර ඉතින් මේ ගීතය තුන්වන කොටසත් හරිම ලස්සනයි. මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරණවනම්
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න. තරහක් නෑ නෑවිත් ඉන්න. මේකේ මේ ගීතේ තියෙනවා මොහුගේ හිතේ ඇති වෙනවා මෑව විවාහ කරගන්න තියෙනවා වගේ අදහසක්. ඒක මේකේ මේ පදේදී මතුවෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවා නම් සමහර විට මොහු විවාහ කරගන්න වෙන්නත් පුළුවන්. සමහර විට නිතරම දකින්න ආසාවක් තියෙනවානේ. මේ මූණ මොහු දන්නවා මොහුට ඒව ලබා ගත නොහැක. නමුත් මගේ මේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවා නම් සාමාන්‍යයෙන් අපි හැමෝම ආසයිනේ අපි ආදරය කරන කෙනා අපි ළඟට ගන්නට. මේ පුද්ගලයාත් ඒ විදිහටම ආස කරනවා. ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න. මං දොරජනේ ඇරලා තියන්නම් ඔයා එනවනම්. මම ඒකට හරි ආසයි. මං ඔයාට ආදරේ හින්දා ඔයා මගේ මේ පුංචි නවාතැන එනවනම් නවාතැනට එනවනම් එහෙම නැත්නම් මගේ ජීවිතේ එනවනම් සඳක් වගේ ආලෝක කරන්න එනවනම් මම කවුළු පියන් මේ නිවස ඇරලා තියන්න. ඔයාට හැම වෙලෙම දොර ඇරලා තියන්න. මම දෙපාරක් හිතන්නේ නැහැ. අනිවාර්යෙන් ඇරලා තියන්න. මතක තියාගන්න. හැබැයි තරහක් නෑ නෑවිත් ඉන්න. ඔයා නාවත් මගේ තරහක් නෑ. බලන්න ආදරේ ප්‍රකාශ කරන කෙනෙක්ට වඩා ඒක ආදරේ ප්‍රකාශ කරා නම් මේ පුද්ගලයා මේ මැදිවිය පුද්ගලයා සමහර විට ඔහුගේ කීර්තියටත් අපහාසයක් වෙන්න පුළුවන්. ඒ තරුණියගේ ඒ ආපු වැඩ කටයුත්තෙන් කියන්නේ අධ්‍යාපන වැඩ කටයුත්තෙන් සංගීත ඉගෙන ගන්න ආපු ඒ කටයුත්තක් නැති වෙන්න තිබ්බනේ. මම මේ කියන්නේ ධම්මික බණ්ඩාර මහත්මයාගේ ඒ මිතුරාගේ ඒ ප්‍රශ්නේ. එතකොට නමුත් ඔහු ඒක ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඔහුගේ හිත දන්නවා මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගීතයේ අවසාන කොටසේදී ධම්මික බණ්ඩාරයන් මතු කරන්න උත්සාහ කරනවා මොහුගේ කැමැත්තක් තියෙනවා ඇයව නිවසට ගේන්නට. ගත මහලු වුණත් හිත තරුණයිනේ පිරිමින්ගේ. නමුත් මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවා නම් ඒ කියන්නේ අඩුතරමේ පේන්නවත් ඇවිල්ලා ඉන්නවනම් මං ඉන්න පැත්තට මගේ නිවස පැත්ති ආසයි මං කවුළු පියන් ඇරලා තියන්නට. එහෙනම් දොර ජනෙල් ඇරලා තියන්න මං කැමතියි. හැබැයි තරහක් නෑවිත් ඉන්න. මේකෙන් ඒ විදිහට අදහසක් ගන්නත් පුළුවන්. තව අදහසක් ගන්න පුළුවන් කියලා මගේ සිතට මතුවෙනවා. ඒ තමයි මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරන මේ සිත කියන සිතට ඔයාට පුළුවන් නම් මට ඇවිල්ලා ආදරයක් වෙන්නට. මං ප්‍රකාශ කරන ආදරේ ඔයා බාරගෙන මට ආදරය කරන්න වඩා පුළුවන් නම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න. ඒ කියන්නේ මට මං ආසයි මගේ තියෙන මේ සිතුවිලි වෙනස් කරගන්නට. ඒ කියන්නේ මොහු මැදිවියේ නැතුව අර ඉන්නවනේ නිකන් වයසට ගියාපම ඒ ගති නැතුව කවුළු පියන් ඇරලා තියන්නට. ඒ කියන්නේ හිත ඔයාගේ විවෘත කරලා තියන්නට. ඔයාට ආදරය කරන්නට අහිංසක ආසාවක්නේ. එහෙම හිතෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ ගීතේ අසම්මත ප්‍රේමයක්නේ. නොගැලපෙන ප්‍රේමයක්. නමුත් ඕනම කෙනෙකුට ආදරය කරන්නට අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ගැටුම් ඇති වෙන්නේ ඒ ආදරේ ප්‍රකාශ කරන්න ගියොත් තමයි. ඒ නිසා අර ගීතයක තියෙනවානේ බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සීනේ වගේ අපි බලාලා සතුටු වෙමු. හැබැයි ඒක නෙලා ගන්න යන්නට හොඳ නෑ. මොකද නෙලන්නට බැරි දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ ගීතය ඇතුලේ ධම්මික බණ්ඩාර හරි ලස්සන ගීතයක් ලස්සන කතාවක් මතු කරනවා. ඉතින් ඒ කතාව මම දැන් ඔයාලට මට දැනෙන විදිහට කිව්වා. ඉතින් ඔයාලගේ විවේචන තියෙන්නට පුළුවන් මෙම විස්තරයට. ඒ වගේම ඔයාලගේ දෝෂාරෝපණ තියෙන්නත් පුළුවන්. ඒවා කමෙන්ටුවක් විසින් විදිහට දාන්න. මම කැමති එහෙම විවේචන එනවට. මොකද මේ ගීතවල විචාර කරද්දී මතක තියාගන්නට හැමෝටම මම කියන්නේ මගේ රසිකයින්ට ඕනෑම කෙනෙකුට එකම ගීතයක් විවිධාකාර විදිහට විචාරය කරන්නට පුළුවන්. ඒකයි ගී විචාරය කියන්නේ. විචාර වැඩි වෙන්න මේ ගීතය හරි රසවත් වෙනවා. ඒ නිසා ඔයාලටත් හැඟෙන විචාරයක් තියෙනවා නම් වෙනස් ආකාරයේ මේකට ඒවා ඉදිරිපත් කරන්න. ඒවා හරි වටිනවා. හැබැයි මෙම ගීතවල තියෙන ජීවයට හානි නොවන විදිහට. මොකද මේ ගීතවල
අපට වින්දනීයම දෙයක් රසබර දෙයක් ගේන්නට මේ කලාකරුවෝ අසීමිත වෙසක් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා නැවත සැරයක් අමරසිරි පීරිස් කලාකරුවාණන්ටත් ඩැනිස් ද පෙරේරා මහත්මයාටත් ඒ වගේම ධම්මික බණ්ඩාර ගීපද රචකයාටත් අනේක ස්තුතියක් පුද කරනවා මෙවැනි ගීත අපට දායාද කරාට. ඉතින් හෙට දවසේත් ලස්සන ගීතයක අරුත රැගෙන පැහැදිලි කරන්නට මම එනවා ඔයාලගේ නිවසට. ඉතින් ඒතෙක් රැඳිලා ඉන්න. මම මේ ගීතය දැන් සම්පූර්ණයෙන්ම ගායනා කරනවා. මගේ හැඬින් ඔයාලා රස විඳින්න කියලා ඉල්ලමින් අදට දවසේ ගීතේ වැඩසටහනින් සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හිමෙන්වත් නොදකින කුමරා නුඹ හිමෙන්වත් නොදකින කුමරා කළුවර සඳක් වගේ අහසේ නුඹ ඉඳවානම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න තරහක් නුඹ බැස යන්න මගේ පුංචි නවතැනේ ඇවිදින් සැරී සරණවානම් ආසයි මං කවුළු පියන් ඇලනතියන් තරහක් නැවිත් මගේ පුංචි රෝස මල්ලේ නුඹයි නුඹේ වියපත් බඹරා නුඹ හිනෙන්වත් නොදකින කුමරා නුඹ හිනෙන්වත් නොදකින කුමරා